සුබ දවසක් සියලු දෙනාටම. අද අපි පාඩමේදී ඉගෙන ගන්න යන්නේ JSON Web Token Scanner. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා නම් JWT කියලා හඳුන්වනවා. මේ පාඩමේදී අපි කතා කරනවා JWT කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ඇයි මෙහෙම token system එකක් භාවිතා කරන්න වෙන්නේ? ඒ වගේම මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මේක භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි Node.js භාවිතා කරනවා. විශේෂයෙන්ම දැනගත යුතු දේ තමයි මේ JWT නැත්තම් JSON Web Tokens Node.js වලට අදාළ දෙයක් නෙමෙයි. මේක අපි ඕනෑම API එකක් හදනවා නම් මේ API එකක් සඳහා මේක අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා අපි ප්‍රසන්ටේෂන් එකට යමුමු. ඇයි අපිට මේ වගේ token based system එකක් ඕන? ඒ වගේම token based system එකේදී කොහොමද user කෙනෙක්ව authenticate කරන්න කියලා. දැන් මම මෙතනදී සර්වර් එකක් සහ ක්ලයන්ට් කෙනෙක් නිරූපණය කරලා තිනවා. සර්වර් එකක් කියලා කියන්නේ මොකක් හරි සර්විස් එකක් දෙන කෙනෙක්. ක්ලයන්ට් කියලා කියන්නේ ඒ සර්විස් එක ගන්න කෙනෙක්. එතකොට එයා වෙන්න පුළුවන් මොන හරි යූසර් කෙනෙක් වෙන්න පුළුවන්. තවත් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි ඩිවයිස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් මේ ක්ලයන්ට් කියලා කියන්නේ. එතකොට මේ සර්වර් එකේ තියෙනවා යම්සි රිසෝසස් වගේක්. මේ රිසෝසස් අපි හැම කෙනාටම ඇක්සස් කරන්න දෙන්නේ නැහැ. අපි ඒකට කියනවා authenticate කියලා. කියන්නේ user කවුද කියලා බලලා ඒ userට විතරයි මේවා ලබා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයකදී ඉස්සෙල්ලාම කරන්නේ අපි තුමු client A කියලා. client A request එකක් කරනවා. මේ request එකේදී එයාගේ username password server එකට දෙනවා. එතකොට server එකට දුන්නාට පස්සේ server මේ username password බලලා මෙයාට මේක ලබා දෙන්න පුළුවන් නම් මෙයාට resource එක ලබා දෙනවා. මේ විදිහට සර්වර් සහ ක්ලයන්ට් අතර කොමියුනිකේට් වෙද්දී සාමාන්‍ය ක්‍රමය තමයි HTTP, HTTPS කියන එකේදී Hypertext Transfer Protocol, Hypertext Transfer Protocol Secure. මේ දෙකම වෙබ් සඳහා තමයි භාවිතා වෙන්නේ. මේ දෙකේදී සර්වරේ කිසිම දෙයක් ක්ලයන්ට් තොරතුරු තියාගන්නේ නැහැ. ඒකේ තේරුම තමයි ක්ලයන්ට් ටික වෙලාවක් ගිහලා ආයි පාරක් රික්වෙස්ට් එකක් කරනවා. එතකොට සර්වරේ දන්නේ නැහැ මෙයා කවුද කියලා. සර්වරේ එහෙනම් මේ තොරතුරු ලබා දෙන්න නම් ආයි පාරක් username password දෙන්න වෙනවා. එතකොට මෙතනදී ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ username password හැමතිස්සෙම දෙන්න ගියොත් එහෙම username password මොන හරි hacker කෙනෙකුට ලබා ගැනීම හැකියාව වැඩි වෙනවා. විශේෂයෙන්ම මේක HTTPS කරලා තියෙනවා. අපි මේ පාඩමේදී ඒක කතා කරන්නේ නැහැ. මේක secure කරලා තියෙනවා නම් මේ connection එකේ තියෙන data encrypt කරලා තියෙන. ඒ කියන්නේ ඒ data ගත්තයි කියලා ඒක ලබා ගැනීමට අපහසුයි. එතකොට ඒක secure. නමුත් හැම request එකේ මේක දානවා නම් එහෙම ඒක අවදානමක් වෙනවා. ඒ නිසා මේ සඳහා ක්‍රමයක් භාවිතා කරනවා. ක්‍රම දෙකක් තියෙනවා ඇත්තටම. අපි බලමු මොනවද මේ ක්‍රම දෙක කියලා. ඊට කලින් මෙතනදී අපිට දැනගත යුතු තව දෙයක් තියෙනවා. ඒ තමයි මම මෙතනදී එක වචනයක් කතා කරා. ඒ තමයි authenticate කියලා. ඒකත් එක්කම තියෙන වචනයක් තමයි authorization කියලා. authorization සහ authentication කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලලා ඊළඟට මේ පාඩම කරගෙන යමු. authentication සහ authorization. අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ authentication කියලා. authentication කියලා කියන්නේ user කවුද කියන එක තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ user Aද Bද නැත්නම් 1ද 2ද 3ද 4ද කියන එක තමයි. authorization කියලා කියන්නේ මේ userට මොනවද කරන්න පුළුවන්. මේ userට මොන වගේ දෙයක්ද මේ application එකේ කරන්න පුළුවන්. ඉතින් අපිට දෙන්න පුළුවන් මේ user 1ට මේ දේවල් කරන්න පුළුවන්. user 2ට මේ දේවල් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ක්‍රමය තමයි මේ authorization එක දෙද්දි authorization එක දෙනවා user roles වලට. ඒ කියන්නේ ඒකත් group කරලා තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා රෝල් එකක් තියෙනවා. ඒතකොට ඒ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන රෝල් එකේ යූසර් කෙනෙක් වෙන්න පුළුවන්. මැනේජර් කියලා මොකක් හරි මේ රෝල්ස් වගේක් තියෙනවා. මෙන්න මේ රෝල්ස් අපිට ඕන තරම් ඩිෆයින් කරගන්න පුළුවන්. ওই විදිහට තමයි දෙන්නේ. ඒතකොට අපි මේකෙදි තේරුම් ගන්න ඕන ඔතෙන්ටිකේට් වෙන්න ඕන ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි ඔතොරයිසේෂන් තියෙන්නේ. ඉතින් අපි මේ පාඩමේදී API එක ඔතෙන්ටිකේෂන් කොහොමද කරන්න කියන එක තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම කිව්වා දැන් ඩිෆෝල්ට්ලි ඔතෙන්ටිකේෂන් කරන්න ක්‍රමයක් නැහැනේ. මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි ක්‍රමය තමයි cookie based authentication. මේකෙදි
ඉස්සෙල්ලාම කරන්නේ username password එක අර විදිහටම client දෙනවා. මේ username password එක දුන්නාට පස්සේ මේ සර්වරේ තියෙනවා cookie එකක් generate කරන්න තැනක්. මේ cookie එකක් generate කරනවා. generate කරලා බලන්න මේ සර්වරේ ඒක database එකේ save කරගන්නවා. ඒ කියන්නේ cookie ID. cookie එකක් කියලා කියන්නේ මොන හරි string එකක්. මේ string එකක් save කරලා අපි කියමුකෝ මේ string එකේට save කරලා user යට තියෙන්නේ මෙන්න මේ string එක කියලා කියනවා. ඊට පස්සේ කරන්නේ මේ cookie එක ආයි client එවනවා. ඊට පස්සේ client ඕනෑම request එකක් කරන හැම වෙලාවකම මොකද කරන්නේ මේ cookie එක එවනවා. cookie එක එවපුවාම මෙයා සර්වරෙන් චෙක් කරලා බලනවා මේම cookie එකක් තියෙනවද? තියෙනවා නම් කවුද user? authenticate කරනවා. එතනින් පස්සේ authorization කරලා මොනවද කරන්නේ? data ටික එවනවා. එතකොට මේකේ තියෙන දේ තමයි මේ cookie එක save වෙලා තියෙන server එකේ client ගේ පැත්තට cookie එක යවනවා. client වෙන මොන හරි cookie එකක් හදලා එවුවොත් එහෙම server එකේ කියනවා server database එකේ එක නැහැ. ඒ නිසා server එයාව authenticate කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විදියට මෙහෙම cookies යවන්නේ නැහැ. cookie එක කවුරු හරි කෙනෙක් ලබා ගත්තොත් එයාටත් අර user වගේම යන්න පුළුවන්. ඒකින්ද තමයි අපි කියන්නේ HTTPS භාවිතා කරන්න කියලා. HTTPS භාවිතා කරපුවම මේ connection එක encrypt කරනවා. encrypt කරනවා කියලා කියන්නේ මේකේ තියෙන data වෙනස් කරලා යවන්නේ. එතකොට ඒක අනිත් පැත්තට ආයි තියෙන data මොකක්ද කියලා හඳුනා ගන්න අපහසු වෙනවා. ওই විදිහට තමයි තියෙන්නේ. මේකෙදි තියෙන එක දෙයක් තමයි මේ server එකේ මේ database එක තියෙන්නේ. server එකට log out වුණාට පස්සේ server එකෙන් මේක delete වෙනවා. ඊට පස්සේ ආයි client මේක log වෙන්න බෑ. ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් කරන්නේ web browsers වල authentication එක කරන්නේ අපි මොන හරි site එකකට log වුණාට පස්සේ cookie එක අපේ browser එකේ save වෙනවා. ඊට පස්සේ log out වුණාට පස්සේ server එකෙත් මැක වෙනවා. අපේ browser එකේ cookie එක මැවෙනවා. අපේ browser එකේ තිබුණත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද server එකේ cookie එක delete වෙලා තියෙනවා. එතකොට ආයි ඒ cookie එක යවුවයි කියලා authenticate කරන්න බෑ. ආයි username password දෙන්න වෙනවා. ඉතින් මේක session based කියලාත් කියනවා. ওই විදිහට තමයි පළවෙනි ක්‍රමය භාවිතා වෙන්නේ. දෙවෙනි ක්‍රමය තමයි token based authentication. මේක ගොඩක්ම API සඳහා ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක්. අපි බලමු token based authentication කියලා කියන්නේ මොකක්ද කියලා. JWT කියලා එකේ token කියලා එකක් තියෙනවා. JSON web tokens කියලා. මේ JSON web tokens කියන්නේත් මෙන්න මේ ක්‍රමයම තමයි. මේකෙදිත් ඉස්සෙල්ලාම කරන්නේ client username password එක එවනවා. ඊට පස්සේ මේකෙදි අර විදියට මොනවත් cookie එකක් generate කරන්නේ නැහැ. මේකෙදි token එකක් generate කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේක server එකේ save කරගන්නේ නැහැ. server එකේ save කරගන්නේ මේ token එක generate කරන්නේ මෙන්න මෙයාගේ මොන හරි data එකක් සහ මේ server එකේ තියෙනවා private key එකක්. නැත්නම් ඒකක් string එකක්. ඒ string එකයි මේ server එකේ තියෙන details එකතු කරලා token එකක් හදනවා. මේ token එක හදන්න නම් මේ private key එක තියෙනවා. ඉතින් private key එක තමයි මේක ඉතාමත් වැදගත් දේ. මේක access කරන්න පුළුවන් වුණොත් එimhe hacker කෙනෙකුට අනිවාර්යෙන් මේ server එකට log වෙන්න පුළුවන්. authenticate කරගන්න පුළුවන්. එතකොට මේ token එක client එවනවා. එතකොට client මේක වෙනස් කරන්න බෑ. client මේක වෙනස් කරොත් එහෙම මේ server එකට වෙනස් කරලා අපි කියමු මේ token එක යවනවා නම් මේ server එකෙන් ඒක authenticate කරන්නේ නැහැ. මොකද යාට ආයි මේ key එකත් එක්ක verify කරගත්තාට පස්සේ මේ token එක වැරදි කියන මේ token එක හරිනම් මේ token එක ඇතුළෙම තියෙනවා මෙයාගේ user ගේ විස්තර. එතකොට මේ token එක encrypt කරලා නැහැ. ඒ කියන්නේ මේ token එකේ තියෙන විස්තර ඕන වෙලාවක අපිට බලන්න පුළුවන්. හැබැයි මේ token එකක් හදන්න බැරි එක තමයි තිති මේකේ තියෙන විශේෂ දේ තමයි මේ server එක database එක මේකේ තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ අපේ ලොකු application එකක් නම් තියෙන ඒක අපි කියමු application එක ලොකු හින්දා අපේ load balance කරලා අපි තවත් server එකකට මේක යවනවා කියලා මේ data ටික. එතකොට ඒ server එකෙත් මේ token එකට අවශ්‍ය වෙන key එක තියෙනවා නම් මෙයා verify කරගන්න පුළුවන්. එක තැනකින් log වුණොත් එහෙම මේ token එක අපිට ඕනෑම server එකකින් ඒ key එකට verify කරගන්න පුළුවන්. එතකොට මෙයාට මෙන්න මේ විදිහට data දෙනවා. ඉතින් ওই විදිහට තමයි
token base වැඩ කරන්නේ. ඉතින් JSON web tokens කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් අපි මේකෙදි උත්සාහ කරන්නේ username password එක හරි ගියොත් එහෙම token එකක් අපිට දෙන්න. ඊට පස්සේ token එක හරිද කියලා බලලා විතරක් date එක දෙන්න. ඉතින් අපේ මේ පාඩමේදී දැන් අපි Node.js භාවිතා කරලා මේක කරන්න යනවා. මේකෙදි අපි තාම දන්නේ නැහැ database එකේ යම්සි දෙයක් search කරලා ගන්න. ඒ නිසා අපි මෙතනදී අපේ application එකේ හැටියට අපි මොන හරි data එකක් යවුවාම අපි ඒක හරියි කියලා හිතලා token එකක් generate කරන demo application එකක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේ application එක හදන්න කලින් අපි JSON web token website එකට ගිහිල්ලා බලලා ඊට පස්සේ මේ application එක හදමු. මම දැන් search bar එකේ JWT කියලා type කරලා තියෙනවා. මේකෙදි මෙතන පළවෙනි result එක එනවා jwt.io කියලා JSON web token කියලා. මෙන්න මේක තමයි site එක. මේක open source industry standard එක තියෙනවා. security claims තියෙනවා. එතකොට මේකෙදි අපිට මොනවා හරි මේ වගේ මෙන්න මේ වගේ එකක් තමයි token එකක් විදිහට එන්නේ. මේ token එක මෙතනට paste කරොත් එimhe ඒක ඇතුලේ මොන data එකද තියෙන්නේ කියලා user නම ඒ දේවල් තියෙනවනම් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි දැනගත යුතු දේ තමයි මේ data එක අපි දාද්දි අපිට දාන්න පුළුවන් අපි application එකේදී දැන් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ data එක දාද්දි මේ data එකට password වගේ field අපි දාන්නේ නැහැ. මොකද ඒ වගේව දැම්මොත් එහෙම මේක අපි decode එකට මේ site එකටම ගිහිලා දැම්මොත් එහෙම අපිට ඒකේ තියෙන field බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කොයි විදියටද මේක signature එක හැදිලා තියෙන්නේ කියලා මෙතන ඒ විස්තර ටිකත් බලා ගන්න පුළුවන්. මේකේ header එක මොකක්ද කියලාත් බලා ගන්න පුළුවන්. මේක algorithm එක මොන විදියටද අපි ඒව වෙනස් කරන්න යන්නේ නැහැ. ওই විදියට තමයි මේක තියෙන්නේ. ඉතින් මේ පළවෙනි කොටස රතු පාට කොටසෙන් තමයි header එක තියෙන්නේ. මේ මැද කොටස තමයි payload එක. මේ අන්තිම කොටස තමයි verification signature එක. ඉතින් මේකේ මොකක් හරි දෙයක් වෙනස් වුණොත් මේ එක වෙනස් වෙනවා. ඒ නිසා මේක ආපහු හදන්න බෑ. එන්න ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. අපි දැන් Visual Studio Code වලට යන්න කලින් අපි npm package එකකට ගිහිල්ලා බලමු අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම npm site එකකට යනවා. npm එකට ගිහිල්ලා මම search කරනවා jwt කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේ පළවෙනියට එන එක නෙමෙයි අපි ගන්න ඕන. පළවෙනියට එන එක මම ක්ලික් කරන්නම් මේක නෙමෙයි ගන්න ඕන. මේකේ බලන්න weekly download කරලා තියෙන 894යි. මේක නෙමෙයි අපිට ඕන. අපි මම back යනවා. JSON web token කියන නමින් තමයි search කරන්න ඕන. හොඳට මතක තියාගන්න එන්නේ නමින් තමයි search කරන්න ඕන. මේකට ගියොත් එහෙම බලන්න weekly download එක. එතකොට මේක ඉතාමත් ජනප්‍රිය පැකේජ් එකක්. මේකෙදි තියෙනවා මේක install කරගන්නේ කොහොමද? මම මේක copy කරගන්නවා. ඊට පස්සේ මේක usage කරන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම තියෙනවා. require කරලා sign කරන්න පුළුවන්. මේ තියෙන data එක ඊට පස්සේ මේ තියෙන key එක. එතකොට අපිට ওই විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපිට දෙන්න පුළුවන් කොච්චර වෙලාවකටද මේක දෙන්නේ. විශේෂයෙන්ම දැන් හිතන්නකො key එකක් generate වුණාට පස්සේ මේ key එක සදහටම තියෙනවා නම් මොකද වෙන්නේ? hacker කෙනෙක් කවදා හරි දවසක මේ key එක ගත්තොත් එතනින් පස්සේ එයාට ඕන වෙලාවක් මේක use කරන්න පුළුවන්. මොකද server එකට බෑනේ ඒක delete කරන්න. එතකොට ඒ නිසා මේක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකටත් උත්තරයක් හොයමු. ඉස්සෙල්ලාම අපි මේ වගේ token එකක් generate කරලා ඊට පස්සේ බලමු ඒ ප්‍රශ්නෙට අපි කොහොමද උත්තර දෙන්නේ කියලා. මේකේ සම්පූර්ණ මේ විස්තරේ තියෙනවා. token verify කරගන්නේ කොහොමද? ඒ සම්පූර්ණ විස්තරය තියෙනවා. අපි Visual Studio Code වලට ගිහිලා මේ coding එක ලියලා බලමු. මම Visual Studio Code එකේ project එකක් open කරලා තියෙනවා. මේ project එකේ සමහර දේවල් config කරලා තියෙනවා. මම ඉස්සෙල්ලාම පෙන්නනම් package.json එකට ගිහිල්ලා මේකෙදි මම nodemon install කරලා development dependency එකක් විදිහට install කරලා nodemon config කරලා තියෙනවා.
ඊට අමතරව Express දාලා තියෙනවා. Express එක install කරලා තියෙනවා. ඒ වගේම app.js එකේදී අපි කලින් ඉගෙන ගත්තා වගේම routers දාලා තියෙනවා. routers කියලා කියන්නේ API/user කියලා ගියාම මේ user කියන router එකටත් API/student කියලා ගියාම student කියන router එකටත් යන්න තමයි දාලා තියෙන්නේ. මේ අපි middleware එක JSON encode කරන්න තියෙන middleware එක. ඊට පස්සේ port number එක 3000න් තමයි දාලා තියෙන්නේ. අපි මේ දේවල් ගැන පහුගිය පාඩමේදී කතා කරා. මේ routers ගැනත් කතා කරා. ඉතින් routers එකේ තමයි user කියලා තියෙනවා. user එකේ තමයි user login එක තියෙන්නේ. ඉතින් මෙතනදි තමයි අපිට ඕන වෙන්නේ මෙයා log වුණාට පස්සේ token එකක් යවන්න. student කියන එකේදී මෙන්න මේ student කියන එක එනවා. මම නිකන් JSON data එකක් දාලා තිනවා. මේ data එක අපිට ඕන මෙහෙම නෙමෙයි log වෙච්ච කෙනෙකුට විතරක් මේ data එක බලා ගන්න. විශේෂයෙන්ම මේ මුළු API එකටම student කියන හැම request එකකටම මේක protect කරගන්න ඕනේ. ඉතින් මේ සඳහා මම middleware folder එකකුත් හදලා තිනවා. අපි බලමු middleware එකක් භාවිතා කරලා JSON web tokens භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි ඉස්සෙල්ලාම කරන්නේ JWT JSON web token එක install කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතනදී තමයි මේක භාවිතා කරන්න. එහෙනම් මේකෙදි මම JSON web tokens භාවිතා use කරගන්නවා. දැන් මෙතනදී මම මේක සේව් කරන්නම්. දැන් මෙතනදී අපි හිතමු අපේ request එකේ අපි username password දෙවනවා. එතකොට අපි මේක check කරනවා database එකේ. database එකේ check කරලා අපි මේක තාම දන්නේ නැහැ database එකේ දාන විදිය database එකේ check කරන විදිය දන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ ඒක කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමු ඒක okay වුණා කියලා. එතකොට අපි මේකෙදි අපිට ගන්න පුළුවන් username එක අපි කියමු username එක දෙනවයි කියලා request.body එකේ අපි username එක වෙනවා. අපිට ওই විදිහට username එක ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී payload එක හදා ගන්නවා. දැන් අරකට payload එකක් ඕනනේ. අපි user කියලා එකක් ගමු. user කියන object එකේදී අපි name එක දෙනවා username කියලා. ওই විදිහට අපි හදාගත්තා. දැන් මේක තමයි අපි payload එක. දැන් අපි JWT භාවිතා කරලා sign කරනවා. මේකෙදී අපි දෙනවා user. ඊට පස්සේ අපිට key එකක් දෙන්න ඕන. අපි කියමු දැන් මොනවා හරි මම වගන්තියක් දෙනවා. මං හිතන්නේ මේකක් copy කරයි කියලා. දැන් මේක තමයි මගේ key එක. මම මේ වගේ key එකක් දෙනවා. දැන් මේක හොඳද? මේ වගේ key එකක් දෙන එක. නැහැ. මොකද මේ coding එකේ මේක තිබුණොත් එහෙම අනිත් එක තමයි හැම තැනම මේක type කරන්න ඕන. මේක මොන හරි වෙනස් වුණොත් එහෙම ආයේ මේක use වෙන හැම තැන verify වෙන හැම තැනකදීම වෙනස් වෙනවා. අපි කියමු අපි key එක දැන් අපිට සැකයි මේ key එක hackers වලට how වෙයිද දන්නේ නැහැ කියලා අපි පොඩ්ඩක් වෙනස් කරනවා. ඒතකොට අපි program එකේ අපි මේ key එක use කරලා තියෙන හැම තැනකම වෙනස් කරන්න ඕන. ඉතින් හොඳම දේ තමයි මේක environment variable එක දාන එක. අපි ඒක වෙන පාඩමකදී කතා කරමු. මේ වෙලාවේදී අපි environmental file එක දානවා. env file එක දානවා. දැම්මම මේ coding එකේදී මේක දැන් GitHub එකට හරි මොකක් හරි එකට යවුවොත් එහෙම ඒක ignore වෙනවා. ඒ නිසා අපිට මේක safely තියාගන්න පුළුවන්. අපි database කතා කරපුවම database වල setting එකක් දැන් database එකත් username password තියෙනවා නම් ඒවත්
අපි environment variable එක දාන එක තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. දැනට අපි මේ විදිහට තියලා මෙන්න මේ විදිහට තියලා අපි මෙන්න මේ key එක send කරලා බලමු. එතකොට response එකේදී send කරනවා අපි මේකට දෙනවා access key නැත්නම් token කියලා මම දෙන්නම්කෝ. මෙතන අපිට constant එකක් දීලා මේක ගන්න පුළුවන්. token key එක. ඒකට token semicolon token කියලා කියන්නේම නැතුව අපිට token කියලාම දෙන්න පුළුවන්. මම මේක save කරනවා. save කරලා මම මේක run කරනවා. run කරලා postman වලට ගිහලා බලමු මේක වැඩ කරනවද කියලා. මම දැන් postman වලට ගිහිලා තියෙනවා. මම අලුත් request එකක් හදනවා. මේකෙදි post request එකක් තමයි තියෙන්නේ. local host 3000 api/user/login කියලා තියෙනවා. මේකෙදි අපි body එකේ දෙන්න ඕන JSON එකක් දෙනවා user name මම මේ විදිහට දෙනවා. මේකෙදි අපි check කරගන්නේ නැහැ. අපි බලමු අපිට token එකක් එයිද කියලා. දීලා send කරනවා. බලන්න අපිට token එකක් ඇවිල්ලා තියෙනවා. අර විදිහම token එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ token එක copy කරනවා. එතකොට මේ token එකේ user ගේ නම තියෙන්න ඕන අනුරාධ කියලා. මම මේක copy කරලා අපි බලමු JSON web tokens වලට ගිහිල්ලා අපිට මේ payload එක ගන්න පුළුවන්ද කියලා. දැන් මම JSON web token එකට ගිහිල්ලා තියෙන මේ site එකට ගිහිල්ලා මම ගත්ත අර token එක paste කරගන්නවා. බලන්න මේ token එක paste කරපුවම මම name කියලා දුන්නේ මේ නම ඇවිල්ලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මම කලිනුත් කිව්වා මේ payload එකට user ගේ නම මොන හරි user ගේ ID එකක් ගොඩක් වෙලා නම දෙන්නේ නැහැ අපි. මොකද එකම නම තියෙන කට්ටිය කීප දෙනෙක් ඉන්නවනේ. එතකොට කවුද කියලා හොයාගන්න එයාගේ system එකේ database ID එක හරි මොන හරි එයාව uniquely identify හඳුනා ගන්න පුළුවන් දේවල් සහ එයාව authorize කරන්න. දැන් authenticate කරනවනේ authorize කරන්න. එයාගේ මොනවද admin කෙනෙක් ඒට අදාළව තියෙනවා නම් මොනවද IDs වගේක් ඒ වගේ ටික මෙතනට දානවා. හැබැයි හොඳට මතක තියාගන්න මේවා ඕන කෙනෙකුට මේ token එක අරගෙන බලන්න පුළුවන්. මේක වැදගත් දේ තමයි මේ token එක හදන්න බෑ අර key එක නැතුව. ඔන්න ඔය විදිහට කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී එක වැරදක් කරා. මොකද්ද? key එක අපි එතනදී type කරා. එහෙනම් අපි ඒක නිවැරදි කරගන්න npm package එකක් බලමු. මම මෙතනදීම මෙන්න මේ npm package එකට යන්නම්. අනිත් tab එකේ ඒක තියෙන්නේ. මෙතන search කරනවා .env .env කියන එකත් ඉතාමත් ජනප්‍රිය package එකක්. මේකේ කරන්නේ environment variable එකක් අපිට හදාගන්න පුළුවන්. මේකෙදි මේ වගේ මේ secret keys දාගන්න පුළුවන් .env file එක. එහෙනම් මම කරන්නේ මේක install කරලා .env file එක මේ වගේ දෙයක් හදලා අපිට මේකෙදිම require කරගන්න පුළුවන් constant එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. process.env කියලා දාලා variable එකේ නම දීලා තමයි ගන්න තියෙන්නේ. process.env කියලා දාලා variable එකේ නම දුන්නාම මේ ෆයිල් එකෙන් ගන්නවා. එහෙනම් අපි Visual Studio Code වලට ගිහිල්ලා මේ වැඩෙත් කරලා බලමු. මම Visual Studio එකේ ඉන්නේ. මම මේක close කරනවා. application එක stop කරනවා.
මම මේක ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ මට ඕන .env ෆයිල් එකක් හදන්න. .env මේ ෆයිල් එකක් හැදුවා. ඊට පස්සේ මගේ මෙතන තියෙනවානේ මේ කී එක. මම මේකම ගන්නම්කෝ. token key කියන එක දීලා token කියලා දෙන්න ඕනේ නැහැ. මොන හරි access token හරි දෙන්න පුළුවන්. මම මේක save කරනවා. ඊට පස්සේ මට මෙතනට ඒක ගන්න ඕන. එහෙනම් මම කරන්නේ require කරගන්න පුළුවන් මේක. .env .config කියලා තියෙනවා. මේ විදිහට තිබ්බා. ඊට පස්සේ මෙතනදී මොකද්ද? process.env කියලා දීලා මේ variable එකේ නම දෙනවා. දීලා මේක save කරනවා. දැන් බලන්න අපිට මේක හරියනවද කියලා අපි බලමු. අපි postman වලට කියලා බලනවා අපිට token එකක් එනවද කියලා. අපේ application එක අපි run කරේ නෑ. මේක තමයි තියෙන්නේ. මම application එක run කරන්නම් ගිහිල්ලා. application එක run කරන්න බැරුව ගියා. application run කරා. ආයි පාරක් postman වලට යනවා. token එක generate වෙනවා. එහෙනම් මේ වැඩේ හරි. එහෙනම් අපි බලන්න ඕන user කියන එක්කෙනාට කොහොමද මේක restrict කරන්න කියලා. මේකේදී අපි bearer කියන token එක තමයි දෙන්නේ. අපි ඊට කලින් බලමු මේකෙදිම අපි get request යන කරන්නේ. ඒක මම copy කරන්නම්. student කියන එක. ඔන්න student කියන එක දාපුවාම මෙන්න මේක එනවා. දැන් මේ විදිහට නෙමෙයි මේක protect කරන්න. ඒ කියන්නේ මෙහෙම කරපුවාම මේක එන්නේ නැහැ. මේ token එක දුන්නාම තමයි මේක අපිට එන්න ඕන. එහෙනම් අපි මේ coding එක හදා ගන්න ඕන. නැවත වාරයක්ම Visual Studio code වලට ගමන් කරනවා. එහෙනම් අපි මේකට මේ student middleware එකක් දා ගන්න ඕන. මම මෙතනට middleware section එකට ගිහිල්ලා middleware එකක් දානවා. මොන හරි නමක් දෙනවා auth.js කියලා. ඊට පස්සේ අපි මේ middleware එක ලියන්න බලමු. මේ middleware එක ලියද්දී මේ middleware එකට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන දේවල් තමයි මොකද්ද? මෙතනදි කතා කරා. මෙන්න මේ දෙක ඕන වෙනවා. JWT ඕන වෙනවා. .NET env මේ දෙක ඕන වෙනවනේ. එහෙනම් මේ දෙක අපි දා ගන්නවා. ඊට පස්සේ අපි එක මොඩියුල් එකයි තියෙන හින්දා මෙතන කයි ලියන්නේ. මේ middleware කියන්නේ මේක ෆන්ක්ෂන් එකකට දෙනවා. ඔය විදිහට ෆන්ක්ෂන් එකක් හදනවා. මේකෙදි තියෙනවා request එක, response එක සහ next එක. අපි middleware එකක් ලියන්නයි හදන්නේ. ඔය middleware ගැන කතා කරපුවම next කියලා එකක් තියෙනවා. එතකොට තමයි ඊළඟ එකට ගමන් කරන්නේ. මේකෙදි අපි token එක bearer කියලා keyword එකක් එක්ක තමයි දෙන්න හදන්නේ. මෙතෙන්ද අපි දෙනවා if කියලා. මේක අපි header එකේ තමයි මේ tokens යවන්නේ. මම මේක type කරලා කියන්න request එකේ header එකේ authorization කියලා තියෙන්න ඕන. ඒ වගේම මේ request header එකේ authorization කියන එක start වෙන්න ඕන
මෙන්න මේ විදිහට bearer කියන එක. මෙන්න මේ විදිහට වෙන්න ඕන මේක වැඩ කරන්න නම්. එතකොට ওই විදිහට එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම නොවෙනවා නම් අපිට තනි ස්ටේට්මන්ට් එකක් තියෙන්නේ අපි රෙස්පොන්ස් එකක් දෙනවා ස්ටේටස් එකක් කරනවා for not 1 කියලා. for not 1 කියලා කියන්නේ not authorized කියලා. ඒ කියන්නේ authorized එකක් නැහැ කියලා තියෙනවා. මෙතනදී මේ header කියන එකේ පටන් ගන්න තියෙන authorization එකේ bearer කියලා. එහෙනම් authorization header එකේ පළවෙනි එක තමයි bearer. එහෙනම් දෙවෙනි එක තමයි token එක වෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් request headers වල authorization කියන එක split කරනවා space එකකින් මේ දෙක අතර වෙන space එකක් තියෙන එක කියලා කියන්නේ බිඳුව කියලා කියන්නේ පළවෙනි element එක bearer කියන එක. එක කියලා කියන්නේ ඊළඟ එක. ඔන්න token එක ගත්තා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? token එක equal ද null කියලා බලන්න. token එක null එකට equal ද. එතකොට token එක මෙහෙම තියලා token එක නැත්තම් එහෙම ඒත් මොකද්ද? අපි කියනවා not authorized කියලා. ඊට පස්සේ දැන් අලුත් නෙමෙයි නා. අපි මොකද්ද කරන්නේ? මේක check කරනවා. JWT එක මොකද්ද කරන්නේ? verify කරන්න ඕන. verify කරනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි token එක දෙනවා. ඊට පස්සේ මේකේ කියනවා key එක දෙන්න කියලා. key එක අපිට ගන්න පුළුවන් කොහොමද? අපි දන්නවා. process dot env මොකක්ද අපේ variable එක token key. token key. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදීම call back function එකක් දෙන්න. call back function එකක් දෙනවා. මේකේ තියෙන error එක එහෙම නැත්නම් use එක. user කියලා කියන්නේ අපි user කෙනෙක් නේ දැම්මේ මෙතන. මේ user object එකක් තමයි දැම්මේ. එහෙනම් අපිට මේ දෙක එනවා. එහෙනම් මෙතනදී අපි බලමු error කියලා එක තියෙනවා. error කියලා එකක් ඇවිල්ලා තියෙනවා නම් මොකද වෙන්නේ? අපිට response එකක් ගන්න පුළුවන්. not authorized නෙමෙයි නේ. authorized නෙමෙයි. මෙයාට forbidden කියලා යවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා authorized වෙලා තියෙනවා සමහරක් වෙලාවට මේ token එක එවලා තියෙනවා. empty එකකුත් නෙමෙයි. හැබැයි මේ token එකෙන් මෙයාට මේ resource එක ගන්න බෑ. අපි කියමු මොකක් හරි හේතුවක් හින්දා අපිට මේ resource එක ගන්න බෑ. token එක expire වෙලා තියෙනවා. එහෙනම් එයා authorized කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් එයා දැන් මේ වෙලාවේ forbidden කියලා දාලා තියෙනවා. ඊට පස්සේ එහෙමත් නොවෙනවා. එහෙමත් නොවෙනවනම් අපිට මෙන්න මේ use එක ගන්න පුළුවන්. මේ request එක edit කරන්න request එක අපි user කියලා එකක් දාලා දෙනවා මේ user. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕන? next කරන්න ඕන. එතකොට කරන්නේ මෙන්න මේ request එකට user කියලා element එකකුත් දාලා දානවා. දැන් අපි මේක අපේ student level එකේ අපිට දාන්න ඕන. අපි මෙතනට දාන්න ඕන. එහෙනම් මෙතනට දානවා නම් මෙයාව import කරගන්න ඕන. මේක සාමාන්‍ය දෙයක්. මේක අපි දන්න දෙයක්. middleware එකේ odd.js කියන එක දාලා මෙන්න මෙතන අපිට middleware එක දෙන්න පුළුවන්. auth middleware එක දෙන්න පුළුවන්. auth middleware එක හරි ගියොත් එහෙම අපිට මෙතනද දැන් මම මේකෙදි තව දෙයක් එකතු කරන්න හදන්නම්. මේ userවත් අපිට ගන්න පුළුවන්. අර user අපිට දාලා තියෙනවනේ. එහෙනම් මම const එකක් කරලා user කියලා කියන්නේ request එකේ
යූසර් කෙනෙක් විදිහට තියෙන්නේ. ඒතකොට මම මේ රෙස්පොන්ස් එක දැනට නවත්තලා අපි මේ යූසර් යවමු. අපි බලමු මේක වැඩ කරයිද කියලා. සේව් වෙලා නැහැ ඔක්කොම සේව් කරමු. එතකොට මම කරේ දැන් අපිට මෙතනදි කරන්න පුළුවන් දේ තමයි ස්ටුඩන්ට්ලාගේ මේ යූසර් වයි චෙක් කරලා ඒ අනුව මෙයාට මේක දෙනවද නැද්ද කියලා චෙකින් කරන්න පුළුවන්. අපි ඒ යූසර් ආවද කියලා බලන්න තමයි මේක දාන්නේ. ඊට පස්සේ අපි මේක කමෙන්ට් කරලා මේ ඩේටා එක යවමු. මොකද අපිට මේ යූසර් අනුව ඩිසයිඩ් කරන්න පුළුවන් ඕතරයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රිසෝස් එක යාට දෙනවද නැද්ද කියලා. දැන් ඕතෙන්ටිකේට් කරලා ඕතරයිස් කරන එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. අපි ඩේටාබේස් එක නැති හින්දා අපි ওই විදිහට ඕක දාලා ආයි පෝස්ට්මන් වලට කියලා බලමු. දැන් මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් හෙඩර්ස් වලට ගිහිල්ලා මොකක්ද අපි දාන්නේ ඕතරයිසේෂන් කියලා දාලා ඊට පස්සේ අපිට ටෝකන් එක දෙන්න පුළුවන්. මෙතන දෙනවා ඕතරයිසේෂන් කියලා. ඕතරයිසේෂන් කියලා විතරක් දීලා අපි ආයි සෙන්ඩ් කරලා බලමු මොකද වෙන්නේ කියලා. නෑ. ඊට පස්සේ අපි බැරර් ටෝකන් එකේ නම දෙමු. බැරර් ටෝකන් කියලා දීලා ඊට පස්සේ කරලා බලමු මේක එනවද කියලා. අපි නිකන් දෙයිලා බලමු. ඊට පස්සේ දැන් මෙතන මොන හරි දුන්නොත් එහෙම මෙතන එන්න ඕන not authorized නෙමේ forbidden තමයි එන්න ඕන. ඒතකොට එනවා forbidden කියලා. එහෙනම් අපේ logic එක හරි. මේ token එක අරගෙන අපි අයි token එකක් ගමු. මේ token එක අරගෙන මේ token එක එතනට දාලා send කරොත් එහෙම බලන්න අර object එක එනවා නේ. name එක අනුරාධ මෙන්න මේ විදිහට එනවා. මම අර object එක යවුවේ ඒ කියන්නේ ඒ data එකත් අපිට ඕන නම් ගන්න පුළුවන් කියලා පෙන්නන්න. එතකොට ඔන්න ඕක හරියනවා වැඩ කරනවා. දැන් ওই විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන token එක මේකට copy කරන්න පුළුවන්. ඉතින් මේ වගේ request ගොඩක් තියෙනවා නම් copy කර කර ඉන්න වෙන හින්දා මම මේක environment variable එකට ගන්න මේක postman වල තියෙන දෙයක්. මේකට අදාළ දෙයක් නෙමෙයි. මම environment ගිහිල්ලා environment එක create කරන්නම්. JWT කියලා. ඊට මේ environment එක මම active කරගන්නවා. මේකේ variable එකක් දෙන්නම් token කියලා. දීලා මම මේක save කරනවා. ඊට පස්සේ මම මේක වෙනුවට environment එකේ token කියන variable එක දෙනවා. ඉතින් token කියන variable එකට අපිට ඕන මෙන්න මේක දාගන්න. මේක විතරක් නෙවෙයි bearer කියන token එකේ නමත් එක්කම දාගන්න ඕන. එහෙනම් මම මේ testing වලට ගිහිල්ලා code එකක් තියෙනවා මම මේක copy කරන්නම්. copy කරලා මම කියන්නම් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේකේ response එකේ body එක අරගෙන token කියන variable එකට දාන්න bearer කියලා දාලා මෙන්න මේකේ මේ token value එක. දැන් මම මේක send කරනවා. send කරාට පස්සේ මෙතන මේ token එක තියෙන්නේ මේකට මේ variable එක ඇවිල්ලා තියෙනවා. එතකොට data එක වැඩ කරනවා. එතකොට ඔක automatically කරගන්න පුළුවන්. එතකොට request order එකකට මෙන්න මේ token කියන එක දාන්න විතරයි තියෙන්නේ API එක නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔය විදිහට අපි හැදුවා. දැන් ඔකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ token එක කවුරු හරි කෙනෙක් ගත්තොත් මේ token එක හැමතිස්සෙම valid. එතකොට ඕන දෙයක් කරගන්න පුළුවන්. server එකට මේක නවත්තන්නත් බෑ. ඉතින් මේ සඳහා solution එකක් තියෙනවා. ඒ තමයි refresh token කියලා කියන්නේ. එහෙනම් අපි refresh token කියලා කියන්නේ මොකක්ද කියලා බලලා refresh token එකක් generate කරගමු. දැන් මම ආයෙත් slide එකට ඇවිල්ලා තියෙනවා. මේකේ refresh token කියන එක මොකක්ද කියලා බලමු. දැන් ඉස්සෙල්ලාම username password දෙනවා server එකට. දුන්නාට පස්සේ server එකේ token එකකුයි refresh token එකකුයි දෙකක් එවනවා. ඊට පස්සේ කරන්නේ token එක දාලා මෙයා resource එකක් ගන්නවා. අරගත්තට පස්සේ යාට resource එක දෙනවා. හැබැයි token එකේ validity එක ඉතාමත් අඩු කාලයක් තියෙන. සාමාන්‍යයෙන්
විනාඩි 5ක් 10ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ රික්වෙස්ට් එකක් දෙයක් කරපුවම ටෝකන් එක ඉන්වැලිඩ් වෙනවා. එතකොට ඊට පස්සේ යා මොකද කරන්නේ? ටෝකන් එකෙන් ආයි රික්වෙස්ට් එකක් කරන්න ගියම ටෝකන් එක ඉන්වැලිඩ් වෙලා තියෙනවා. එහෙනම් යාට කරන්න තියෙන්නේ මොකද්ද? රිෆ්‍රෙෂ් ටෝකන් එක දීලා අලුත් ටෝකන් එකක් ගන්න ඕන. ඊට පස්සේ යාට නැවත වාරයක් ටෝකන් එක දීලා ඩේටා ගන්න. ටෝකන් එක වැලිඩ් වෙනකන් ඩේටා ගන්නවා. ඊට පස්සේ ඉන්වැලිඩ් වුණාම රිෆ්‍රෙෂ් ටෝකන් එක ගන්නවා. ඉතින් මේ රිෆ්‍රෙෂ් ටෝකන් කියන එක ඩේටාබේස් එක සේව් කරලා තියෙනවා. රිෆ්‍රෙෂ් ටෝකන් කියන එක ඩේටාබේස් එක සේව් කරලා තියෙනවා. එතකොට රිෆ්‍රෙෂ් ටෝකන් එක මේකේ තියෙනවා නම් ඒ රිෆ්‍රෙෂ් ටෝකන් එක අරගෙන වෙරිෆයි කරගන්න. වෙරිෆයි කරලා කවුද යූසර් කියලා බලලා ඒ යූසර්ට අදාළ විදිහට ආයි ටෝකන් එක ජෙනරේට් කරනවා. මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි යූසර් ලොග් අවුට් වුණාට පස්සේ අපිට පුළුවන් ඩේටාබේස් එකෙන් මේ රිෆ්‍රෙෂ් ටෝකන් එක මකලා දාන්න. එතකොට දැන් ටෝකන් එක කවුරු හරි ගත්තත් ලොග් අවුට් වුණාට පස්සේ ටික වෙලාවකින් මේ ටෝකන් එකේ වැඩක් නැති වෙනවා. මොකද මේ ටෝකන් එකෙන් වැඩ කරන්නත් බෑ. රිෆ්‍රෙෂ් ටෝකන් එක තිබ්බත් රිෆ්‍රෙෂ් ටෝකන් එකෙන් වැඩ කරන්නත් බෑ. මොකද යා ලොග් අවුට් වෙලා තියෙන හින්දා. ඉතින් රිෆ්‍රෙෂ් ටෝකන් එකටත් අපි යම්සි කාලයක් දෙනවා. රිෆ්‍රෙෂ් ටෝකන් එක හැමතිස්සෙම තියෙන්න දෙන්නේ නැහැ. යම්සි කාලයක් දීලා ඒකත් ඔටෝමැටික්ලිම ඩිසේබල් වෙන්න දෙනවා. එතකොට ආයි පාරක් යුසර් නේම් පාස්වර්ඩ් දීලා මේ දෙකම ගන්න වෙනවා. ඉතින් ඕක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. ඉතින් අපිට ඩේටාබේස් එකක් නැහැ. අපි ඉන් මෙමරි ඇරේ එකකට දාලා බලමු. ඊට පස්සේ අපි බලමු එහෙම කොහොමද කරන්නේ කියලා. ඉතින් Visual Studio Code වලට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ටෝකන් එක තියෙනවා. ටෝකන් එක ජෙනරේට් කරද්දී අපිට මෙතනදී දෙන්න පුළුවන් ඔප්ෂන්ස් වගේක්. මේකෙදි අපි expire in කියලා දෙනවා. කොච්චර වෙලාවකින්ද expire වෙන්නේ. මේක මම මේකේ හැටියට තප්පර 10ක් දෙන්නම්. මොකද නැත්නම් අපේ ටියුටෝරියල් එක අපිට බලන් ඉන්න වෙනවා. තප්පර 10කින් මේක expire වෙනවා. ඉස්සෙල්ලාම ඔන්න අපි expire වෙන එක හැදුවා. එතකොට ටෝකන් එක ඉතාමත් ඉක්මනට expire වෙනවා. මම මේක සේව් කරලා postman වලට ගිහලා බලමු. මම ටෝකන් එකක් ගන්නවා. ඒ ටෝකන් එක තමයි දැන් මෙතන තියෙන්නේ. මම මේක data ගන්නවා. ඔය expire time එකකුත් තියෙනවා. බලන්න ටික වෙලාවක් ගියාට පස්සේ පොබින් වුණා. අන්න දැන් අපි එක ක්‍රමයක් හරියට ටෝකන් එක ඉක්මනට expire වෙනවා. එහෙනම් දැන් මේ වෙලාවේදී කරන්න ඕන මෙයා refresh token එකක් ගන්න ඕන. එහෙනම් ආයි පාරක් අපි Visual Studio Code වලට ගිහිල්ලා මේක කරන විදිය බලමු. ඉතින් මම මේ token එක කියන නම access token කියලා දෙන්න, refresh token එක refresh token කියලා දෙන්න. access token එක ඊට පස්සේ අපිට ඕන වෙනවා refresh token එක. ඒකත් ඒ විදියම තමයි refresh token එක මම මේකම copy කරගන්නවා. මේකෙදි මේ token key එකම දීලා හරියන්නේ නැහැ. එහෙනම් ඒකට වෙනම key එකක් දානවා. එහෙනම් මම මේකටත් මොන හරි වචන ටිකක් දානවා. දාලා සේව් කරලා මෙන්න මේ නම දාන්න. ඉතින් මේක අපිට expire වෙන්න ඕන පැය 27ක්. එහෙනම් මම මේ access token එකයි refresh token එකයි දෙකම යවනවා. login එකේදී access token එකයි refresh token එකයි දෙකම යවනවා. එතකොට refresh token එක අපි කිව්වා database එක අපි තියාගන්න ඕන කියලා. එහෙනම් මම මෙතන refresh tokens කියලා දාලා මේක empty array එකක් දෙනවා. empty array එකක් දීලා ඊට පස්සේ මම කරන්නේ මේක send කරන්න කලින් මේ refresh tokens වලට
පුෂ් කරනවා අපේ රිෆ්‍රෙෂ් ටෝකන් එක. ඔය විදිහට කරනවා. එතකොට මේක මේ ටෝකන් එක දැන් අපි හිතනවා ඩේටාබේස් එක නම් ඩේටාබේස් එකේ තියෙනවා වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මේක ඇතුලේ ටෝකන් එක තියෙනවා. එතකොට මේ ඉන් මෙමරි ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔෆ් කරලා රීස්ටාර්ට් කරොත් එහෙම ඒක නැතුව යනවා. ඔන්න ඔය විදිහට අපිට යූසර් ලොගින් එක දෙන්න පුළුවන්. අපි තවත් මෙතඩ් එකක් හදන්න ඕන මොකද්ද? ටෝකන් එක ගන්න. post ටෝකන් එක ගන්න. රිෆ්‍රෙෂ් ටෝකන් එකෙන් ටෝකන් එක ගන්න ඕන. ඉස්සෙල්ලාම රිෆ්‍රෙෂ් ටෝකන් එක බොඩි එකෙන් ගන්න. මේක බොඩි එකේ තමයි වෙන්නේ. හෙඩ් එකේ නෙමෙයි වන්නේ. ඊට පස්සේ මේකත් චෙක් කරගන්න ඕන මේක nullද කියලා. null නම් අපි එතන අපි දැම්මේ නෑ. request response එකෙන් status එක යවනවා 401 unauthorized කියලා. semicolon එකේ එන්න. ඊට පස්සේ මෙයා නලුත් නැත්තම් ඊළඟට අපි බලනවා මොකද්ද? මේ ටෝකන් එක තියෙනවද? refresh ටෝකන් එක. එතකොට මේකේ නැත්තම් කියලා එනවා. නැත්තම් මොකද වෙන්නේ? මොකද්ද? forbidden කියලා එනවා. ඒ කියන්නේ මෙයාට මේක ඇක්සස් කරන්න බෑ. එහෙමත් තියෙනවා නම් එහෙනම් මේක තියෙනවා නම් අපි මේක verify කරගන්න ඕන. එහෙනම් JWT ගිහිල්ලා verify කරගන්න. දැන් ටෝකන් එක තිබුණත් ටෝකන් එක verify කරන්න. මොකද ඒකත් expire වෙන්න පුළුවන් නේ. ඒක verify කරගන්න ඕන. එතකොට එහෙනම් refresh token එක යවනවා. token එක verify කරගන්න නම් ඊට පස්සේ secret එක යවන්න ඕන. secret එක අපි දන්නවා මේක තමයි secret එක. ඊට පස්සේ අපිට මේකෙදි callback function එකක් කරනවා. මේක හරියනවා හරි වැරදිනවා හරි. මේක auth එකේදී කරා. ඒ වගේම එකක් තමයි තියෙන්නේ. error එකක් එනවා නැත්තම් user කෙනෙක් එනවා. එහෙනම් අපි බලනවා if error නම් එන්නේ මොකද්ද? මේකම තමයි. error එකක් නම් මේක දාන්න. මෙයා මේක හරිනම් මොකද කරන්නේ? අපි මෙයාට token එකක් යවන්න ඕන. අපිට පුළුවන් අර විදිහටම එහෙනම් අපිට ඒ විදිහට දාගන්න පුළුවන්. එතකොට මෙතන user කියලා දෙන්න විදිහක් නැහැ. අපිට user කියලා දෙන්න බෑ. user කියන object එකේ තියෙනවා තවත් දේවල් නේ. අපි අර එකේ බැලුවා. user කියන object එකේ නමට අමතරව තවත් දේවල් තියෙනවා. එහෙනම් user name කියන එක තමයි අපිට දෙන්න ඕන. මේකෙදි user කියන object එකේදී නම තමයි තියෙන්නේ. name එක කියන්නේ මේ user object එකේ එකක් විතරයි. ඒ කියන්නේ user object එකේ නමට අමතරව තව values වගේක් තිබුණානේ. expire date එකක් තිබුණා. ඒ වගේ දේවල් තිබුණා. එතකොට ඒ දෙකක් තුනොත් මේක sign in කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දාන්න වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ විදිහටම මේ copy කරන්න. access token එක යවනවා. ඊට පස්සේ මේකේ තවත් එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. මොකද්ද? මෙයා log out වෙනවා. log out වෙනවා නම් අපි මේකේ delete operation එකක් කරනවා. කියන්නේ අපි resource එකක් delete කරනවා. අපි database එකක් නැහැ. එහෙනම් අපි කරන්නේ මොකද්ද?
අරකේ තියෙන එකක් delete කර. හරිම සරලයි. refresh token එක ගන්නවා. token එක ආවන්න ඕන. logout එකේදී logout එකේදී token එක වෙනවා. එතකොට මේක කරන්නේ refresh token කියන array එක filter කරගන්නවා. හැබැයි මේ token එක අයින් කරලා. t එක not equal මෙන්න මේක. ඊට පස්සේ අපි කරන්නේ response එකක් යවනවා. response status එක මේකෙදී අපි කරන්නේ මෙයාට no content කියලා යවනවා. අපි delete කරලා පස්සේ no content කියලා තමයි යවන්නේ. no content කියලා අපිට යවන්න පුළුවන්. මේක අපේ අතින් මැකිලා තියෙන එක. මේක ඔය විදිහට ඕක දැම්මා. දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක හරි. දැන් මම මේක සේව් කරනවා. දැන් බලමු මේක වැඩ කරනවද කියලා. දැන් postman වලට යනවා. එතකොට මේක ටික් කරුම් බලන්න. මේක access token එක තමයි ගන්න ඕන. token එක නෙමෙයි. පස්සේ මේක වැඩ කරනවා. හරි. එතකොට ටික වෙලාවක් ගියාම මේක වැඩ කරන්නේ නැහැ. ආයි පාරක් ගන්නවා. ඊට පස්සේ බලමු. වැඩ කරනවා. තප්පර 10ක් ගියාට පස්සේ වැඩ කරන්නේ නැහැ. තප්පර 10 අපි දීලා තියෙන්නේ මේ එක්සැම්පල් එක හැටියට. නැත්තම් මට විනාඩි 5ක් ඉන්න බලන් ඉන්න වෙනවා. එතකොට අපි කරන්නේ refresh token එක ගන්න ඕන. ඉතින් ඒ සඳහා අපි කරනවා ආයි මොකද්ද? post request tag කරනවා. මේකටම token කියලා. token කියලා post request tag කරනවා. මේකේ body එකේ මම දානවා මෙන්න මේ refresh token එක. JSON එකක් ඇතුලේ දාගමු. ඔය විදිහට දැම්මට පස්සේ unauthorized කියලා එනවා. බලමු. program code එකට ගිහලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන refresh token කියලා එන්න ඕන. T අකුර capital එන්න ඕන. එතන තමයි ඒ වගේ වැරද්දක් වුණාම වෙනවා body එකේ මොකද ඒක එහෙම තියෙන්නේ. ඉතින් බලන්න සමහරක් වෙලාවට ඒ වගේ දේවල් ඉඳන් වැරදි වෙන්න පුළුවන්. postman වලට ගිහිල්ලා බලමු ආයි පාරක්. අපේ token එක වෙනස් වෙලා තියෙන්නේ අපි ක්ලික් කරලා අරගෙන එතකොට access token එක එනවා. ඉතින් මේ access token එකට අපිට පුළුවන් අර script එකම දාලා මේකටත් string එකේදී මේ script එකම දාන්න. access token එක token කියන variable එකට දාගන්න. එහෙම දුන්නාට පස්සේ මේ forbidden එක නැතු වෙනවා. දැන් මං හිතන්නේ ඕගලන්ට අවබෝධයක් තියෙන ඕක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ බලමු delete කරන එකේදී ඒකත් මෙන්න මේ user එකෙන්ම තමයි තියෙන්නේ. logout කියලා තියෙනවා.
අපි මේ key එක ලබා දෙමු. දීලා බලමු ආයෙත් ඊට පස්සේ ජෙනරේට් කරන්න පුළුවන්ද කියලා. not found error එකක් එනවා. අපි බලමු අපේ API එකට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. තන ටීචර් පුරෙන්න ඕන. ස්ලෑෂ් එකක් එන්නත් ඕන. සමහරක් දේවල් වෙනස් වෙනවා මෙතනදී මේවා දාලා නැහැ. ක්වෙස්ට් එක රෙස්පොන්ස් එක කොපි පේස්ට් කරපින්න එක දාලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් වුණාම එරර් එකක් එන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක රිස්ටාර්ට් කරේ නැහැ. ඒ නිසා අපි ආයෙ පාරක් බලමු ගිහිල්ලා. දැන් බලමු. no content කියලා ආවා. දැන් අපි මෙතනින් බලමු ටෝකන් එකක් ගන්න පුළුවන්ද කියලා. දැන් forbidden කියලා එනවා. එහෙනම් මේක delete වුණා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ පාඩමෙන් යම්සි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ මේ වගේ පාඩම් නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරලා ඒ වගේ මේ tutorial වැදගත් කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ ඔයාලා යාළුවෝ අතරත් share කරන්න. අපි තවත් මේ වගේම tutorial එකකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.